අයිබෝවන් පෑබර අනාගතයකට ආශිර්වාදමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත විශේෂිත ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. මෙය සෙනසුරු ග්‍රහයා හෙවත් අපි හඳුනගන්න ශනි ග්‍රහයා වක්‍රව නැවතත් කුම්භ රාශියේ සිට මකර රාශියට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳවයි ඔබ දැනුවත් කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ වක්‍ර ගමනේ මකර රාශියට පිවිසීම එහෙම නැත්නම් මේ සාමාන්‍ය රාශියකට පිවිසෙන්නේ මුල් අංශකයේ ඉඳලා. ඉතින් මේ මකර රාශියට පිවිසෙන්නේ අවසාන අංශකයේ ඉඳලා ආපස්සටයි එන්නේ කුම්භ රාශිය සිට. ඉතින් මේ ගමන සිදුවන්නේ ජූලි මාසයේ 12 වෙනිදා දහවල් 2:48ට අඟහරුවාදා දවසක්. ඉතින් මේ දිනේදී මේ සිදුවන වක්‍ර ගමනෙන් පැමිණෙන සෙනසුරු ග්‍රහයා එම වක්‍ර ගමනින්ම ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා දක්වා ගමන් කරනවා. එදායින් එම වක්‍ර ගමන අවසන් කරලා නැවතත් ඉදිරියට නිවෘත ගමනේ ගමන් කරන අතරතුර නැවතත් මකර රාශිය තුල ගත කරනවා ලබන අවුරුද්දේ කියන්නේ 2023 ජනවාරි 17 වෙනිදා දක්වා. ඉතින් ඒ මකර රාශිය තුල ගත කරන කාල සීමාව තමයි එය. වක්‍ර ගමනෙන් ගත කරන්නේ ඔක්තෝබර් මාසයේ 23 වෙනිදා දක්වා. මේ කාලය තුලදී ඔබගේ ලග්නයට කෙසේද බලපෑම් කරන්නේ කියන එක අපි ඉදිරියේදී විමසමු. විශේෂයෙන් අපි පොදුවේ සලකනවා මේ සෙනසුරු ග්‍රහයා තමයි දුක් කම්කටොළු ගැන නිවේදනය කරන ග්‍රහයා විදියට. අපිට දුක, සංතාපය, ශෝකය ගැන දෙන ග්‍රහයා විදියට අපි හඳුනගන්නේ ශනි ග්‍රහයා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට අනුතුරු විපත් වගේ දේවලුත් මේ ශනි ග්‍රහයා හරහා රෝග පීඩා වගේ දේවලුත් අපේ ආයුෂ අහිමි වීම වගේ දේවලුත් මේ ශනි ග්‍රහයා හරහා ලැබීමේ හැකියාවක් තියෙනවා ඒ කේන්ද්‍රවලට සාපේක්ෂව. ඒ ශනි ග්‍රහයට පැවතිච්ච රාජකාරී අනුව. ඉතින් කෙසේ නමුත් අපි පොදුවේ දන්නවා ශනි ග්‍රහයාගෙන් සෙනසුරු ග්‍රහයාගෙන් සෙනසුරු ඒ රාෂ්ටක අෂ්ටමේ රාෂ්ටක ජන්මේ රාෂ්ටක ජන්මාෂ්ටමේ රාෂ්ටක වගේ ඒ රාෂ්ටක කීපයක් මේ සෙනසුරු ග්‍රහයාගෙන් හෙනවා කියන එක පොදුවේ සමාජය තුළ ලොකු කතිකාවතක් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන්ම ඒ කාල සීමාවට අනුරූපව ඒ ලග්නවලට අයත් පුද්ගලයන්ට යම් දුෂ්කරතාවයන් ගැටලු මතුවෙන එක මේ සමාජය තුළ දකින්නට ලැබෙන දෙයක් නිසා ඒ බොහෝ අය ඒ වෙනුවෙන් ටිකක් බියට එම සෙනසුරුගේ රාශි මාරුව තරමක් දුරට බියටපත් වෙන අවස්ථාවක් විදිහට හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ මකර රාශිය තුල 2020 සිට තමයි ගත කරේ කෙටි කාලයකට මේ අප්‍රේල් මාසයේ සිට මේ ජූලි මාසයේ 12 වෙනිදා දක්වා මේ කෙටි කාලයකට පමණයි කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වුණේ. නැවතත් 2023 ජනවාරි දක්වාම මකර රාශියම තමයි ඉන්නේ. ඉතින් මකර රාශියේ සිටි ඔබ ලග්නය වශයෙන් ඒ සදා මකර රාශිය ගත කරන කාලය තුළදී ඒ රාෂ්ටක තත්ත්වයක් ඇති වෙච්ච ඔබ අමුතුවෙන් කලබල විය යුතු නෑ. ඔබ 2020 සිට ගත කරපු ඒ තරමදුට අපහසුතා සහිත ජීවිතයම තවත් දිගුවක් තමයි මේ ඔබට උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු සෙනසුරු ග්‍රහයා කියන්නේ මොකක්ද කියන එක. විශේෂයෙන් සෙනසුරු ග්‍රහයා වායු ගුණය සහිත ග්‍රහයෙක්, තමස් ගුණය සහිත ග්‍රහයෙක්, නපුංසක ග්‍රහයෙක් විදිහට අපි හඳුන්වනවා. ඊට අමතරව බටහිර දිශාවට බලවත් ග්‍රහයෙක් විදිහට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාත්‍රියට බලවත් ග්‍රහයෙක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඊට අමතරව සෙනසුරු ග්‍රහයා ශනි ග්‍රහයා මකර සහ කුම්භ රාශි වලට අධිපතිත්වයේ හිමි වන ග්‍රහයා විදිහට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. දුක, සංතාපය, ශෝකය, තැවුල පිළිබඳව නිවේදිත ග්‍රහයා, රෝග පිළිබඳ නිවේදිත ග්‍රහයා, වයස ආබාධයන් පිළිබඳ වැඩිහිටිභාවය සම්බන්ධව නිවේදනය කරන ග්‍රහයා විදිහට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පොදුවේ සමාජයක් විදිහට සමාජය තුළ කම්කරුවන්, සේවකයන්, දුක් විඳින ජනතාව, පීඩිත ජනතාව මේ සෙනසුරු ග්‍රහයා හරහා තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඔබ දන්නවා ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්න කේන්ද්‍රයක් විදිහට අපි සලකනවා. ඉතින් ලංකාව තුලදී මේ කාලය තුලදී පවතින්නේ යම් කිසි ආයුරකින් ඒ රාෂ්ටකකාරී තත්ත්වයක්. ඉතින් ඒ නිසා තමයි කුම්භ ලග්නයේ ගත කරන සෙනසුරු ගත කරපු කාලය තුලත් ඒ පීඩාව එසේම පැවතුනේ. ඉතින් 12 වෙනි භාවයේ කුම්භ ලග්නයට සාපේක්ෂව 12 වෙනි භාවයේ ඉන්න මකර රාශිය. ඉතින් 12 වෙනි භාවයේදී තමයි අපිට සිදුවෙන හානිපාඩු, වියහිදම් අධික වීම වගේ තත්ත්වයන් නිවේදනය කරන්නේ. ඉතින් ඒ නිසා 2020 සිට අපි කල්පනා කරොත් මේ ශනි ග්‍රහයේ ගමනත් සමග
අපි දන්නවා අපේ තිබ්බ ධනය අපේ තිබ්බ වත්කම් රට තුල තිබ්බ වත්කම් ගොඩක් දේවල් නැති විලා ගිහිල්ලා කියලා අපි සමහරකට අන්තිම මොහොතේ වෙනකන් දන්නේම නැහැ. ඒ වියදම් වෙලා හානි පාඩු සිදු වෙලා. ඒකට අවශ්‍ය පැතිකඩ පාස්කෝපහාරය සහ කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ ඇතිවෙච්ච තත්ත්වයන් හමුවේ කියන්නේ රට වැසීම වගේ තත්ත්වයන් ඒකට තව දුරටත් දායක වුණා. කෙසේ නමුත් ඒ රටක් විදියට ගත්ත ඒ හානි පාඩුව පිළිබඳ කතා කරන 12 වෙනි භාවයේ නිවේදනය කරන්නේ මේ මකර රාශිය. ඉතින් 2020 සිට අපි දන්නවා අපේ මුදලේ අපේ වත්කම් වල හානියක් පාඩුවක් සිදු වුණා. ඉතින් මේ තවත් දුරටත් ඒ දිගුවක් රටක් විදියට අපි ඒක හිතද්දි ඉතින් මම කලින් කිව්ව විදිහට පීඩිත ජනතාව දුක් විඳින ජනතාව නිවේදනය කරන මේ ශනිග්‍රහය හරහා ඉතින් ඔබ දන්නවා මේ වෙලාවේ ඇති හැකියාව තියෙන අය විතරක් මේ අනිත් කාලවලදී යම් කිසි සහනයකින් යම් ප්‍රශ්නයකින් මිදිලා හිටියා. නමුත් මේ කාලෙදී ඔවුන් පවා යම් කිසි දුෂ්කරතාවයක විශේෂයෙන් ඉන්ධන සපයා ගැනීම සහ පහසු ඔවුන්ගේ ජීවිකාව ව්‍යාපාර මනා ලෙස පවත්වා ගන්නට බැරි දුෂ්කරතාවයක ඔවුන් පවා මේ කාලය තුළදී ගත කරන. ඉතින් හැම කෙනාම යම් පීඩාවකින් දුකක් විඳිමින් තමයි මේ කාලය තුළදී ගත කරන්නේ. විශේෂයෙන් තවත් විශේෂ පැතිකඩයක් ගැන කියව යුතු වෙනවා. මේ සෙන්සුරු ග්‍රහයට අයත් ශනි ග්‍රහයට අයත් වාහනයේ විදිහට අපි සලකනවා කපුටා. ඉතින් යම් කිසි අයුරකින් මේ සෙන්සුරු ග්‍රහය බලවත් රාශියක් වෙන මකර රාශියත් මේ කුම්භ රාශියත් තුලදීත් ඔබ දන්නවා මේ ලංකාව තුලදී වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙච්ච පක්ෂියා කවුද කියන එක විමසුවොත් ඔබට ඒ තුලින් යම්කිසි මේ ග්‍රහයාගේ බලපෑම කොතරම් දුරට ලංකාව තුළට බලපෑවද කියන එක ඔබට යම්කිසි අයුරකින් දැනුවත් වීමේ සහ ඒ වෙනුවෙන් මේ ජ්‍යොතිෂය හා මේ පවතින කාලින තත්ත්වය සමග තියෙන සම්බන්ධතාව ඔබට තෝරා බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර කාලයට මේක උපාසයෙන් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඇත්තට වෙන්නේ ඒ ග්‍රහයාගේ නිවේදිත යම් කරුණු කාරණා අපේ ජීවිතයට ඒ කාලය තුලදී ලං වෙන එක අපි පිළිගත්තා හෝ නොපිළිගත්තා. පිළිගන්න එක ඔවුන්ගේ ජ්‍යොතිෂය වගේ විෂයන් කෙරේ පවතින ඒ විශ්වාසය මත ඇති වෙන දෙයක්. නොපිළිගන්න අය සමහරකට මේ පිළිබඳ දැනුවත් භාවයක් හෝ එහෙම නැත්නම් මේ ඔවුන්ට පිළිගන්න යම් කරුණු කාරණා තිබුණත් ඒවා භෞතිකව යම් භෞතිකවාදී කෝණයකින් මේවා දැකලා ඒවා මේවා මනසින් දුරස් කරලා උන් වෙනස් විදියකට මේක දකින්න දරන උත්සාහයකදී ඇති කරන නොපිළිගැනීමක් වෙන්න පුළුවන්. කොහොමත් පිළිගත්තත් නොපිළිගත්තත් මේ ග්‍රහයන්ගේ බලපෑම මම ඒකයි කිව්වේ ඇති හැකියාව තියෙන අයට පවා මේ කාලේ යම් දුෂ්කරතාවයක් තියෙනවා. ඉතින් ගොඩක් අය මීට අවුරුදු 3-4කට කලින් කිව්වේ දේශපාලනය අපිට වැඩක් නැහැ, අපිට අපි හම්බ කරා නම් අපි කනවා වගේ දේවල්. ඉතින් ඔබ දන්නවා මේ වෙලාවේ ඔබ කොතරම් ඉපෙව්වත් ඔබට අවශ්‍ය මූලික අවශ්‍යතා පවා සපුර ගන්නට ඇති හැකියාවක් අවම මේ තත්ත්වයක් තමයි මේ කාලය තුල තියෙන්නේ. ඉතින් මකර රාශියට ප්‍රවිෂ්ඨ වීම වක්‍ර ගමනින් ප්‍රවිෂ්ඨ වීම ඒ දිගුවක් මේ විශේෂයෙන් මේ වක්‍ර ගමන පිළිබඳව ඔබ දැනුවත් කරොත් මේ වක්‍ර ගමනේදී යම්කිසි එකම අරමුණ ඔස්සේ එකම කරුණ ඔස්සේ කටයුතු කරන්නට එහෙම නැත්නම් අපිව තෘප්තිමත් භාවයකට පත් නොවන අවස්ථාවන් උදා කළ දෙන කාලයක් තමයි මේ වක්‍ර ස්වභාවය තුළදී ඇතිවන්නේ. ඉතින් ඒ කාලය තුළදී අපිව එකම අරමුණකට එලිලා ගැලිලා අපි එකම තැනක හිර වෙලා එකම කරුණ ඔබ දන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විතර ගත්තොත් ඉන්ධන පිළිබඳව ගත්තොත් අපි දවස් දෙකක් විතර ඉන්ධන පොලිමේ ඉඳන් සපයා ගන්නවා. ඊට පස්සේ ආයි සතියක විතර ආයි අර වගේම දවස් දෙකක් නැවතත් එකම කාර්යයේ යෙදෙන එයින් විසඳුමක් හොයාගන්න බැරුව මෙතන ඒක උදාහරණයක් විතරයි. ඒ වගේම තමයි රජයේ පැත්තෙන් ගත්තත් ඔවුනුත් මේ වලට විසඳුම් හොයාගන්න බැරුව එකම තැන කැරකි ඉන්න ස්වභාවය මේ වක්‍ර ස්වභාවයත් එක්ක මතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දුක පීඩාව කියන එක සැරෙන් සැරේ අපිට අත්විඳින්න වෙන කාලයක් විදිහට මේ වක්‍ර ස්වභාවයත් එක්ක අපිට භුක්ති විඳින්න වෙන කාලයක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් තරමක් දුරට ඔක්තෝබර් මාසයේ 23 වෙනිදාන් පස්සේ වක්‍ර ස්වභාවය අවසන් වීමෙන් පස්සේ මේ ගැටලු වලට මේ දිගින් දිගටම එකම තැන එකම විදිහට කෙරෙන දුක පීඩාව ගෙවන කාලය අවසන් කළා තරමක් දුරට නිර්වුල් ගමනකට යන්න නිර්වුල් මාවතකට ප්‍රවිෂ්ඨ වෙන්න වාග්ය සහිත කාලයක් විතර දුක් කම්කටොළු මැදේ වුවද අපිට නිවැරදි මාර්ගය තෝරගන්න පුළුවන් අවස්ථාවක් උදා කළ දෙන තත්ත්වයක් ඔක්තෝබර් මාසයේ 23 වෙනිදාන් පස්සේ උදා වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මකර රාශිය මොකද්ද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් චර ගුණයේ සහිත රාශියක්
මම පෙරදි මතක් කරා ශනිග්‍රහයාගේ ස්වශ්චේත රාශිය, ශනිග්‍රහයට අයත් රාශියක්, ඒ විතරක් නෙමෙයි අගහරු ග්‍රහය උච්චවන රාශිය, පඨවි ගුණයේ සහිත රාශියක්, ස්ත්‍රී රාශියක් විතර අපිට හඳුනා ගන්න පුළුවන්. රාත්‍රිකාරයේ බලවත් රාශියක් පිටින් උදා වෙන රාශියක්. ඉතින් මේ මකර රාශියේ මුහුණ මුවකුගේ වගේ ශරීරයේ මෝරකුගේ වගේ කියන්නේ ජලජ රාශියක් විදිහට අපිට දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ මකර රාශිය තුල සෙන්සුරු ග්‍රහයා ඔබගේ ලග්නයට කෙසේද බලපෑම් කරන්නේ කියන එක අපි මින් ඉදිරියට විමසලා බලමු. මේෂ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව 10 වෙනි භාවයේත් 11 වෙනි භාවයේත් අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් මේ ශනි ග්‍රහයා නැවතත් 10 වෙනියටම තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. එතකොට 10 වෙනියට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඒ ස්වක්ෂේත්‍ර බලයෙන් එන්නේ කාලීනව මේ ගෝචරයේ සමග යම් කිසි ආයුරකින් පංචමා පුරුෂ යෝගයක් වන ශෂ නැමැති ඒ පංචමා පුරුෂ යෝගයේ බලය ඔබට හිමි වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි ආයුරකින් ඔබගේ පරපුර සමග වැඩ කටයුතු කරන්නට එහෙම නැත්නම් යම්කිසි පොදුවේ සමාජය සමග ජනතාව සමග කටයුතු කරන්නට ඒ සඳහා ඒ ඔස්සේ ඔබට යම්කිසි ප්‍රතිලාභයන් ළඟා කරගන්න නායකත්වයක් දරන්නට ඉතාමත් යාපත් වූ කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කාලීන තත්ත්වයන් යටතේ ඒ ඔබගේ කේන්දරයේ තත්ත්වය අනුව තරමදුරට වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ 10 වෙනිට මේෂ ලග්න හිමියන් 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ වෘත්තීය කටයුතු වල නැවතත් පෙර පැවති යම් දුෂ්කරතාවය, හවිර බාධාව නැවත ඉස්මතු වීමේ හැකියාවක් තියෙන නිසා ඔබ කරන කර්මාන්තය, ඔබ කරන වෘත්තිය, ඔබ කරන රැකියාව තුළ වෙනදට වඩා තවදුරටත් ඒ කියන්නේ මේ මාස දෙක තුනක යම් කිසි සාහනයක් ඔබට පැවතුනත් මින් ඉදිරියටත් නැවත ජනවාරි මාසයේ 17 වෙනිදා දක්වා කාලය තරමක් දුරට සැලකිලිමත්ව ඔබගේ වෘත්තිය කටයුතු වල යෙදෙන්නට අවශ්‍යතාවයක් පවතිනවා. ඔබ කරන වැඩ කටයුතු වල අඩාල වීම නැත්නම් ඔබගේ රැකියාව වෙනස් වීම වගේ අවස්ථාවන් උදා වීමේ හැකියාවක් පවතින නිසා එය 2020 සිට පවතින තත්ත්වයක්. නමුත් ඔබ දන්නවා අප්‍රේල් මාසයේ සිට මේ ජූලි 12 දක්වා මේ යම් කිසි එයින් මිදුණා ඔබගේ කේන්දර 11 වෙනි භාවයටයි සෙන්සුරු ග්‍රහයා ගියේ. ඉතින් මේ 10 වෙනි භාවය ගත කරන කාලය තුලදී මේ වගේ තත්ත්වයන් ඔබ 2020 සිට 2020 ජනවාරි සිට මේ අවුරුද්දේ අප්‍රේල් දක්වා කාලය තුල භුක්ති විඳා සමානව කාලයක් තවත් ඉදිරියට මතුවීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයේ අධිපතිත්වය හිමි වන වාසයේම මේ 10 වෙනි භාවයේ අධිපතිත්වය සමග මේ භාවයන් දෙකම උපචය ස්ථානයක් ඔබගේ දියුණුව වෙනුවෙන් ඔබගේ කටයුතු මෙහෙවන්නට පුළුවන්, හසුරවන්න පුළුවන්. ඊටමත් අපේ ලෞකික ජයග්‍රහණය උදෙසා මෙහෙවන්න පුළුවන් ස්ථානයන් දෙයක් විදිහට, භාවයන් දෙයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ භාවයන් දෙකක අධිපතිත්වයේ හිමි සෙන්සුරු ග්‍රහයන් නිසා අපිට දුක් ගැහැට විඳිමින් මොන ප්‍රශ්න තිබ්බත් අර වගේ මං කිව්වේ රැකියාව තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබ්බත් ඒ කොහොම හරි ඉවසගෙන මේ කටයුතු වල නියැලෙන්න, රැකියා කටයුතු වල නියැලෙන්නට අවශ්‍ය පසුබිමක් සකස් කිරීමේ හැකියාවකුත් ඒ ඔස්සේම නිර්මාණය වීමක් අපිට දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා ඉතාමත් ඉවසිලිවන්තව ඔබගේ විශේෂම ඔබ කරන ක්‍රියාවන් සම්බන්ධ වෙනදට වඩා තරමදුර සැලකිලිමත් කටයුතු කරන අතරතුර අවසානයේ ඔබගේ ලග්නයට සෙන්සුරු ඔබගේ අයහපත් භාවයකට නෙමෙයි තැන්පත් වෙලා තියෙන්නේ. නමුත් අවසානයේ මම පවසන ශනි ග්‍රහයට කළ යුතු ශාන්ති කර්ම යන් වල නියැලෙමින් මේ රැකියාව, වෘත්තිය, ඔබගේ ජීවිකාවට යම් බලපෑමක් පවතිනවා නම් ඒ තත්ත්වයන් වලින් මිදෙන්නට අවශ්‍ය ශාන්තියක් උදා කරගන්නට ඔබ කටයුතු කළ යුතු ලෙසට මම ඔබට නිර්දේශ කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍ර ස්ථානයක් වන 10 වෙනි භාවයේ අධිපතිත්වය සහ ත්‍රිකෝණ ස්ථානයක් වන 9 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් ඒ අනුව මේ ත්‍රිකෝණ ස්ථානය සහ කේන්ද්‍ර ස්ථානයක අධිපතිත්වය හිමිවීම සමග ශනි ග්‍රහයා විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති යෝගය ගෙනලා දෙන ග්‍රහයා විදිහට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි යෝගකාරක ග්‍රහයාත් වෙනවා. යෝගකාරක ග්‍රහයා යනු සාමාන්‍යයෙන් අපගේ ලෞකික දියුණුවට උදව් උපකාර පිණිස ඉදිරිපත් වෙන යහපත් ග්‍රහයා විදිහට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබගේ උදව්වට ඔබගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක වෙන මේ සෙන්සුරු ග්‍රහයා, ශනි ග්‍රහයා ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවය තමයි මේ කාලය තුලදී ගෝචරය කරනු ලබන්නේ. ඉතින් 9 වෙනි භාවය කියන්නේ ඔබගේ පුණ්‍ය ස්ථානය, ඔබගේ භාග්‍ය ස්ථානය. ඉතින් මේ සෙන්සුරු ග්‍රහයා ඔබගේ භාග්‍ය, පුණ්‍ය, ඔබගේ සෞභාග්‍ය වගේ දේවල් වලට තරම් පොදුවේ නයිසර්ගික ගුණාංග ඇති ග්‍රහයක් නෙමෙයි. කෙසේ නමුත් ඔබගේ ලග්නයට සාපේක්ෂව ශනි ග්‍රහයට යම්කිසි රාජකාරියක්, වගකීමක් පැවලා තියෙනවා. ඔබගේ පෙර කුසලයන් ඉස්මතු කරලා දීලා ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වයේ උදෙසා මේ වීමේ අපේක්ෂාවෙන් යුතුව වැඩ කටයුතු කරන්නට. ඉතින් කෙසේ නමුත් මේ ධර්ම කර්මාධිපති යෝගයේ තරමක් දුරට බලවත් වීමේ කාලයක් විදියටත්
එහෙම නැත්නම් යෝගකාරක ග්‍රහය බලවත් වෙච්ච කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෘෂභ ලග්න හිමියන්ට බාධක ග්‍රහය වන්නේ ශනි ග්‍රහයමයි. ඉතින් හොඳ දේවල් දෙනවා හා සමානවම ඔබට ඔබගේ ජීවිතයට එන අවහිරතා බාධක මතු කරන්නේ මේ ශනි ග්‍රහය විසින්මයි. ඒ නිසා විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන් පුළුවන් තරම් ආගම දාමත් සමග සම්බන්ධ වෙලා ඔබගේ පෙරපින් ඉස්මතු කරගන්නට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ගවල ඔබ නියැලිය යුතු වෙනවාමයි. ඊට අමතරව ඔබගේ වෘත්තීය කටයුතු වලට යම් යම් අවහිරතා බාධාවන් මතුවෙනවා නම් ඒට ශක්තිමත්ව ඔබ මුහුණ දිය යුතු වෙනවා. ධෛර්යවන්තව මුහුණ දිය යුතු වෙනවා. ඔබගේ අත්දැකීම් ඔබගේ හැකියාවන් කුසලතාවයන් ඔස්සේ මේ අත්දැකීම් මුසු කරගෙන ඔබගේ වෘත්තීය දියුණුව සකසා ගන්නට පුළුවන් හැකියාවකුත් ඒ ඔස්සේ ඔබට නිර්මාණය කර ගැනීමේ වරප්‍රසාදයක් හිමි වෙලා තියෙන බවට මේ අවස්ථාවේ මට ඔබව දැනුවත් කිරීමේ හැකියාවක් පවතිනවා. මිථුන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරය දුෂ්ට ස්ථානයක් විදිහට අපි සලකන 8 වෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් මේ 8 වෙනි භාවය හරහා ඔබ විසින් పూర్ව ජන්මයේහි කරන ලද අකුසල ක්‍රියාවන් කෙසේද මේ භවයේදී බලපෑම් කරන්නේ කියන එක අපිට යම් කිසි අයුරකින් හඳුනා ගැනීමක් ඒ කෙසේද ක්‍රියාත්මක වන්නේ කොයි වගේ පරිසරයකද කියලා යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ 8 වෙනි භාවය විමසීම හරහා. ඉතින් මේ 8 වෙනි භාවයේ අධිපතිත්වය හිමි ශනි ග්‍රහයා එම ස්ථානයේම තැන්පත් වෙලා ඉන්නවා. ඊට අමතරව ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානයේ භාග්‍ය ස්ථානයේ අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයටමයි. ඉතින් ඔබගේ පෙර පින් ඉස්මතු කරගන්නට ඔබගේ සෞභාග්‍ය වර්ධනයට මේ ශනි ග්‍රහයෙන් තරම් නයිසර්ගිකව යොමුවක් නැඹුරුවක් ඇතිවීමක් නැහැ. නමුත් කෙසේ නමුත් ඔහුට රාජකාරියක් පැවරලා තියෙනවා. ඔබගේ වාග්ය පෙර පින් ඉස්මතු කරලා දීලා ඔබගේ සෞභාග්‍ය උදෙසා ඔබගේ අභිවෘද්ධි උදෙසා ඔබගේ කටයුතු මෙහෙවන්නට. ඉතින් එම කටයුතු ඔබගේ සෞභාග්‍ය උදෙසා එහෙම නැත්නම් ඔබගේ වාසනාව උදෙසා කරන වැඩ කටයුතු වලට යම් දුක, සන්තාපය, සෝතැවුල් නිතර මිශ්‍ර වීමේ හැකියාවක් තියෙනවා මේ සෙන්සුරු ගායාගේ පවතින නයිසර්ගික ගුණාංගයත් එක්ක විමසද්දී. කෙසේ නමුත් 9 වෙනින් 12 වෙනි වෙන 8 වෙනි භාවයේ තැන්පත් වීම හරහා මේ කාලය තුලදී ඔබගේ අවාසනාව මතු කරන කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ පෙර පින් හරියට ක්‍රියාත්මක නොවන කාලයක් විදිහට. ඒ විතරක් නෙමෙයි මිථුන ලග්න හිමියන්ට ඔබගේ කේන්දරයේ විශේෂයෙන් 8 වෙනි භාවයේ තමයි ශනි ග්‍රහයා එහෙම නැත්නම් සෙන්සුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ. ඒ නිසා ලග්න අෂ්ටම හේරාෂ්ටකය මේ කාලය තුලදී ඔබට හයාපත් අන්දමින් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ ලග්නය තුල සඳු ග්‍රහයත් තැන්පත් නම් ඔබට ලග්න අෂ්ටම හේරාෂ්ටක සහ ජන්ම අෂ්ටම හේරාෂ්ටක කියන ඒ හේරාෂ්ටක දෙකම ඇතිවීමේ හැකියාවක් තියෙන නිසා ඊටමත් කල්පනාකාරීව නැවතත් 2020 සිට ඔබ ගත කරපු යම් පීඩාකාරී කාලයක් පැවතුනා නම් තවදුරටත් එහි දිගුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලය ක්‍රියාත්මක වන්නේ. සැලකිලිමත් වෙන්න, කල්පනාකාරී වෙන්න, ආගම දාමට යොමු වන්න, අවසානයේ පවසන ශාන්ති කර්මවල පුළුවන් ආකාරයෙන් යෙදෙන්න. ඉතින් එවැනි කාර්ය වලින් මේ සෙන්සුරු ගායාගේ යම් කිසි හයාපත් අන්දමින් ඔබට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන ඒ අයහපත් තත්වයන් වලින් මිදෙන්නට අවශ්‍ය ශාන්තිය උදා කරගන්නට කටයුතු කරන්නට ඔබ වග බලාගත යුතු වෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයත් 7 වෙනි භාවයත් අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් 7 වෙනි භාවය හරහා විවාහය, හවුලේ කරන වැඩ කටයුතු, ඔබ ලෝකයා සමග කරන ගනුදෙනු නැත්නම් කාත් එක්ක එකකතාවයකින් යුතුව කරන ගනුදෙනු, එකඟතාවයක් මත ඇති කරගන්න ගිවිසුම් වගේ දේවල් 7 වෙනි භාවය හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ නිසා හවුල් ව්‍යාපාර වගේ දේවලුත් එතනින්ම තමයි නිවේදනය වන්නේ. ඉතින් මේ 7 වෙනි භාවයේ අධිපති ග්‍රහයා එතනදීම බලවත් ස්වභාවයකින් තැන්පත් වීම හරහා කාලීනව ශෂ නැමැති පංචමා පුරුෂ යෝගය ඔබට උදා කරලා දීලා තියෙන නිසා ඊටමත් සේවක ජනයාගේ නැත්නම් පොදුවේ ප්‍රජාවගේ උදව් උපකාර සහිතව ඔබගේ දියුණුව අභිවෘද්ධි උදෙසා කටයුතු මෙහෙවීමේ හැකියාවක් ඔබට පවතිනවා. කටක ලග්න හිමියන්ට සෙන්සුරු ග්‍රහයා, ශනි ග්‍රහයා 7 වෙනිය ගත කරන කාලය තුලදී. ඊට අමතරව 7 වෙනිට ශනි ග්‍රහයා දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඒ දිශාවට බලවත් වීම හරහා විශේෂයෙන් කටක ලග්න හිමියන් මකර රාශියේ
ශනිග්‍රහය ගත කරන කාලය තුළ ඔබගේ වෘත්තීය කටයුතු වලට නැත්නම් ඔබගේ විශේෂ වැඩ කටයුතු සඳහා බටහිර දිශාව මුල් කරගෙන බටහිර දිශාව ඔබගේ සුබ දිශාව විදිහට භාවිතා කරනවා නම් විශේෂයෙන් තරමක් දුරට මූල්‍යම ප්‍රතිලාභ එහෙම නැත්නම් ඔබගේ අරමුණු සඵල කළ දෙන වැඩ කටයුතු වලට නියැලෙන්න පුළුවන් සුබ දිශාව විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ ගමන් කරන සුබ ගමන් බිමන් ඔබ වැඩ කටයුතු ආරම්භ කරන වැඩ කටයුතු ඒ බටහිර දිශාව මුල් කරගෙන කටයුතු ආරම්භ කරනවා නම් ගමන් බිමන් යනවා නම් ඒ කියන ආශිර්වාදය ඔබට විශ්වය විසින් ළඟා කරන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඊට අමතරව 8 වෙනි භාවයේ අධිපතිත්වය හිමි ශනිග්‍රහයා මේ 8 වෙනි භාවයෙන් නිවේදනය කරන ඒ පූර්ව ජන්මෙන්හි කළ දකුසල ක්‍රියාවන් හේතුවෙන් ඒ ඇතිවන අනිටු ප්‍රතිවිපාක තරමදුර අඩු කරලා දෙන කාලයක් විදිහට යම් කිසි සාහනයක් ගෙනල්ලා දෙන කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන් හැකියාව තියෙන නිසා කටක ලග්න හිමියන්ට නම් තරමදුරට ටිකක් මෙම ශනි මාරුව යහපත් ප්‍රතිඵල උදා කළ දෙන පැතිකඩයන් සාපේක්ෂව ඇති ලග්නයක් විදිහට දැක ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයත් 7 වෙනි භාවයත් ශනිග්‍රහයයි ආධිපතිත්වය දරන්නේ. ඉතින් 7 වෙනි භාවය හරහා ඔබ දන්නවා ව්‍යාපාර, හවුලේ කරන වැඩ කටයුතු, විවාහය වගේ දේවල් තමයි 7 වෙනි භාවය හරහා නිවේදනය කරන්නේ. ඉතින් ඒ භාවයෙන් 12 වෙනි භාවය වන 6 වෙනි භාවයේ තැන්පත් වීම හරහා ඔබගේ විවාහය තුලදී, ව්‍යාපාර තුලදී, හවුලේ කරන වැඩ කටයුතු තුලදී යම් ආරවුල් සෝතැවුල් ඇති කරන තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබ ව්‍යාපාරිකයන් නම් ඔබගේ ව්‍යාපාර වැඩ කටයුතු වල තරමදුරට සුපරික්ෂාකාරීව මේ කාලය මෙහෙයුව යුතු වෙනවා. අනවශ්‍ය හානිපාඩු, අනවශ්‍ය සතුරු විපත්, අනවශ්‍ය ණය වීම වලට ලක්වීමේ යම් නැඹුරුවක් ප්‍රවණතාවයක් සෙනසුරුගාය 6 වෙනි ගත කරන කාලය තුලදී ඇතිවීමේ හැකියාවක් පවතින නිසා කෙසේ නමුත් 6 වෙනි භාවයේ අධිපතිත්වය සමගම 6 වෙනියේම තැන්පත් වීම හරහා විපරිත රාජයෝග තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඒ නිසා අන් අයව පීඩාවට පත් කරමින් හෝ ඔවුන්ගේ අසාර්ථකත්වයක් හමුවේ හෝ ඔබගේ ජය තාවුරු කරගැනීමේ හැකියාවක් උදා වෙලා පවතිනවා. ඊට අමතරව රෝග ස්ථානය විදිහට අපි විමසද්දී රෝග කාරක ග්‍රහය එම ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ රෝග පීඩාවන් පිළිබඳව යම් අවදානම් තත්වයක පසු වෙච්ච අයෙක් නම් සිංහ ලග්න හිමි ඔබ තරමක් දුරට මේ කාලය තුලදී ඔබගේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් විය යුතු කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙන නිසා ඊට ප්‍රවේශන සාගත විශේෂයෙන් ඔබගේ ආහාර පාන ඖෂධ නිසි ආකාරයෙන් ගත යුතු වෙනවා. මේ කාලය තුලදී යම් කිසි අවරකින් ඒ රෝග පීඩාවන් උපරිම අන්දමින් ඒ අවම වෙන මට්ටමට ඔබගේ ආහාර රටාව, සෞඛ්‍ය පවත්වා ගැනීම රටාව, ව්‍යායාම රටාව, එදිනදා කරන ව්‍යායාම, එදිනදා කරන වැඩ කටයුතු ඔබගේ සෞඛ්‍ය දුර්වල නොවන මට්ටමට ඒවා පවත්වා ගත යුතු වෙනවා. ඊට අමතරව ගත්තොත් සාමාන්‍යයෙන් සතුරු කරදර විපත් හරහා ඔබට දුක ශෝකය ගැන දෙන සිදුවීම් සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදරය ආශ්‍රිතව රෝග පීඩා ඇති වෙන්න පුළුවන්, බඩවැල් ආශ්‍රිතව රෝග පීඩා ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවයකුත් තියෙනවා. ශනිග්‍රහයා මෙම ස්ථානයේ තැන්පත් වීමත් සමග 6 වෙනිම. ඉතින් කොහොම නමුත් කුමන අවහිර බාධක සතුරු කරදර පැමිණියත් ඒ මිදිලා ඒ දරාගෙන ඔබගේ සාර්ථකත්වය උදෙසා කටයුතු මෙහෙවන්න පුළුවන් ධෛර්ය ශක්තියත් මේ අයහපත් තත්ත්ව නොස්සේම ආශිර්වාදාත්මකව ඔබට හිමි වෙලා තියෙන නිසා ඔබගේ අරමුණු එකලෙස නොසැලී අරමුණු වෙත ගමන් කරන්නට අදිෂ්ඨාන සහිතව ඔබ කටයුතු කරනවා නම් ඔබගේ ජය තහවුරු කර ගැනීම උදෙසා මේ කාලය මෙහෙවීමේ හැකියාවක් භාග්යක් ඔබ සතුව පවතිනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ත්‍රිකෝණ ස්ථානයක වන 5 වෙනි අධිපතිත්වයේ හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් එම ස්ථානයේ අධිපති ශනි ග්‍රහයා එතනදිම තැන්පත් වීම හරහා යම්කිසි ආයුරකින් විශේෂයෙන් මේ 5 වෙනි භාවයේ යහපත් භාවයක්. ඉතින් ශනි ග්‍රහයා අපිට නිතරම සෝතැවුල් දුක ගෙනල් දෙන ග්‍රහයක්. ඉතින් එම යහපත් පැතිකඩ වලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැමිණීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් හැබැයි තරමක් දුරට බලවත් ස්වභාවයකින් තමයි ඉන්නේ. ඒ නිසා ඔබට මේ කටයුතු මනා ලෙස නැවතත් ප්‍රතිසංවිධානය කරන්න, නැවතත් මෙහෙවන්නට ඔබ යාපත පිණිස ඔබගේ කටයුතු අඩාල නොවන මට්ටමට මෙහෙවීමේ හැකියාවක් ඔබට ඒ ඔස්සේම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ කටයුතු මොනවාද කියන එක විමසුවොත් විශේෂයෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු, විශේෂයෙන් ඔබගේ මතකයේ සම්බන්ධ වැඩ කටයුතු, විශේෂයෙන් මේ මතකයේ සම්බන්ධව යම් දුර්වලතාවයන් මතුවෙන්න පුළුවන්. අධ්‍යාපනයේ සම්බන්ධව ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු වල නියැලෙන්න තියෙන අවස්ථාවන් තරම දුරට අඩුවීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් දරුවන් ශිෂ්‍යයන් ආශ්‍රිත
පැතිකඩ ඔස්සේ අපි විමසද්දී යම් යම් දුර්වලතාවයන් ඔවුන්ගේ සෞඛ්‍ය දුර්වල වීම, ඔවුන්ගේ වැඩ කටයුතු අඩාල වීම වගේ දේවල් දකින්නට පුළුවන් වේවි. විශේෂයෙන් ඒ කාලය තුලදී ආදරය ප්‍රේමය කියන එක තරමදුරට වියකෙන කාලයක් විදිහට දකින්නට පුළුවන් වේවි. සමහර දුරට ඒ ආදරය ප්‍රේමය තුලදී පවතින ඒ සෞම්‍ය ගුණය නැති වෙලා යන ඒ ප්‍රේමණීය ස්වභාවය අඩු වෙන නිතරම දුක තැවුල කඳුල නියල් දෙන කාලයක් විදිහට මේ කාලය ඔබට අත්විඳින්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් කන්නා ලග්න හිමියන් මේ කී යාපත් පැතිකඩ අඩාල නොවන විදිහට ඒ සඳහා අනිතු ප්‍රතිවිපාක ඇති නොවන මට්ටමට මේ කාලය තුල ඔබ ඊතා පූර්ව අවබෝධයෙන් යුතුව කටයුතු මෙහෙය විය යුතු වෙනවා. ඊට අමතරව ඔබගේ රෝග ස්ථානයේ සතුරු ස්ථානයේ විදිහට හඳුන ගන්න 6 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමි වන්නේ ශනි ග්‍රහය තමයි. ඉතින් රෝග පිළිබඳ කතා කරද්දී මේ තරමදුරට ඔබට යහපත් වූ කාලයක් විදිහට දක්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මේ රෝග ස්ථානයෙන් 12 වෙනි මේ ශනි ග්‍රහය තැන්පත් වීම හරහා ඒ රෝග වලින් අත් මිදෙන්නට අවශ්‍ය යම්කිසි වැඩපිළිවෙලක් ශාන්ති කර්ම එහෙම නැත්නම් ඖෂධ ලබා ගැනීමේ පිළිවෙලකට යොමු වීමේ හැකියාවක් ඔබ සතුව ඇති කර ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් සතුරු කරදර විපත් වලින් ඔබට ඔබගේ වැඩ කටයුතු වලට අනාගතයේ වැඩ කටයුතු වලට අවහිර බාධා මතු වුණත් ඔබට එයින් මනා ලෙස කළමනාකරණය කරගෙන මිදෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඒ ශුවක්ෂේත්‍ර බලයෙන් යුතුව ගත කරන විශේෂයෙන් මේ වක්‍ර බලය අවසන් වෙලා ඉන්පසු ඔක්තෝබර් 23 න් පස්සේ ඇති කරන කාලය තුලදී ජනවාරි 17 වෙනිදා දක්වා ඇති කරන කාලය තුලදී ඔබට ඒ කටයුතු මනා ලෙස මෙහෙවීමේ හැකියාවකුත් පවතිනවා කන්‍යා ලග්න හිමියන්ට. තුලා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් වන 4 වෙනි භාවයත් ත්‍රිකෝණ ස්ථානය වන 5 වෙනි භාවයත් අධිපතිත්වයේ හිමි වන්නේ ශනි ග්‍රහයට. ඉතින් ඒ අනුව ඔබ දන්නවා ත්‍රිකෝණ ස්ථානයකයි කේන්ද්‍ර ස්ථානයකයි අධිපතිත්වයේ හිමි වුණාම විශේෂයෙන් යෝගකාරක බලයක් හිමි වෙනවා ශනි ග්‍රහයට. ඉතින් මේ යෝගකාරක බලයත් එක්ක විශේෂයෙන් ඔබට උදව්ව පිණිස ඔබගේ ලෞකික අභිවෘද්ධිය උදෙස උදව් උපකාරය පිණිස ඔබට සිටින හොඳම ග්‍රහය විදිහට අපිට හඳුන ගැනීමේ හැකියාවක් තියෙනවා ශනි ග්‍රහය. ඉතින් ඒ නිසා ඔබගේ වැඩ කටයුතු සඵලතාවය උදෙසා කටයුතු මෙහෙවන්න ඊටමත් යහපත් කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව 4 වෙනි භාවයේ කේන්ද්‍ර ස්ථානයක බලවත් ශනි ග්‍රහය තැන්පත් වීම හරහා කාලීනව පංචමා පුරුෂ යෝගයක් වන ශෂ නැමැති ඒ යෝගය හරහා මහා පුරුෂ යෝගය හරහා ඔබට ඔබගේ වැඩ කටයුතු සඵලතාවය උදෙසා ඔබගේ දියුණුව උදෙසා ඔබගේ අන් අයගේ උදව් උපකාර සහිත ඔබගේ කටයුතු මෙහෙයුම උදෙසා එහෙම නැත්නම් සීමිත සම්පත් මනා ලෙස මේ පරිභෝජනය කරමින් එයින් විශිෂ්ට ප්‍රතිඵල ළඟා කර ගන්නට ඇති හැකියාවක් සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා තුලා ලග්න හිමියන්ට. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයේ අධිපතිත්වය හරහා ආදරය, ප්‍රේමය, අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු, දරුවන් ශිෂ්‍යයන් මතකයෙන් හැකියාවෙන් කරන වැඩ කටයුතු, ශාස්ත්‍රීය දැනුමෙන් කරන වැඩ කටයුතු ගැන නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඉන් 12 වෙන්නේ මේ ශනි ග්‍රහය තැන්පත් වීම හරහා විශේෂයෙන් ආදරය ප්‍රේමය අඩු කරන කාලයක් විතර මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව දරුවෝ හා සම්බන්ධ වැඩ කටයුතු වලදී ඔවුන් තරමදුර අලස වෙන්න පුළුවන්. ශිෂ්‍යයන් සම්බන්ධ වැඩ කටයුතු වලදී ඔවුන් සමග තරමදුර දුරස්ථභාවයක් නැති වෙන්න පුළුවන්. ඔය වගේ කියන පැතිකඩ ළඟාවීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය තරමදුරට දුර්වල වීමේ ප්‍රවණතාවයකුත් තියෙන නිසා තරමදුරට ඔබගේ සෞඛ්‍ය පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට අවශ්‍ය කාලයක් විදිහට තුලා ලග්න හිමියන්ට මේ ශනි ග්‍රහය 4 වෙනිදා ගත කරන කාලය තුලදී ඔබ සැලකිලිමත්ව ඔබගේ සෞඛ්‍ය පවත්වා ගත යුතු වෙනවා. ඊට අමතරව තරමදුරට වෘත්තීය කටයුතු කෙරෙහි යම් යම් බලපෑම් මතුවීමේ හැකියාවක් තියෙන නිසා ප්‍රවේශම් සාගතව වෘත්තීය කටයුතු වලත් රාජකාරී කටයුතු වල නියැලෙනවා නම් වඩා යාපත්‍යයි මගේ නිර්දේශය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ සෙනසුරු ග්‍රහයට අධිපති භාවයන් මොනවාද කියන එක විමසුවොත් ඔබගේ කේන්දරයේ කේන්ද්‍ර ස්ථානයක් වන ඔබේ සැපේ සුඛය ගැන කතා කරන ඔබගේ දේපල වත්කම් ගැන කතා කරන විශේෂයෙන් එතනදී වතු පිටි, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන වගේ ඔබේ සුඛයට අදාළ කරන භෞතික සම්පත් ගැන කතා කරන 4 වෙනි භාවයේ අධිපතිත්වය සහ වීරය, වික්‍රමය, හැකියාව, කුසලතාවය එහෙම නැත්නම් ඔබගේ සහෝදරය පිළිබඳ කතා කරන ස්ථානය, ඔබගේ sannivedana පැතිකඩයන් ගැන කතා කරන්නේ 3 වෙනි භාවයේ අධිපතිත්වය හිමි වෙනවා ශනි ග්‍රහයට. ඉතින්
ශනිග්‍රහයා තුන්වෙන්නේමයි තැන්පත් වෙලා ඉන්නේ. ඒතර ඒ අනුව ඔබගේ වීරෙන් වික්‍රමෙන් කරන වැඩ කටයුතු වලට යම්කිසි නැඹුරුවක් ඒ වෙනුවෙන් වැඩිපුර උත්තේජනයක් ඇති කරන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ දේපල ඉඩකඩම් යාන වාහන සම්බන්ධව යම් යම් හානිපාඩුදායක තත්ත්වෙන් ඇතිවීමේ හැකියාවක් තියෙන නිසා ඊටමත් ප්‍රවේශංසාගතව ඒ කියන භෞතික සැප සම්පත් ඔබට ළඟා කරලා දෙන භෞතික වස්තුන් පිළිබඳව ඔබ තරමක් දුරට පරීක්ෂාකාරීව සුපරීක්ෂාකාරීව ඒවා මනාලෙස නඩත්තු කරගනිමින් අනවශ්‍ය ප්‍රශ්න පැන නගින අවස්ථාවන් පුළුවන් තරම් निराකරණය කරගනිමින් මේ කාලය මෙහෙය යුතු වෙනවා. මොකද එයින් හානියක් පාඩුවක් වෙන පැතිකඩයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින නිසා. කෙසේ නමුත් වෘශ්චික ලග්න හිමියන්ට ඔබගේ දියුණුව උදෙසා මොකද තුන්වෙනි භාවය කියන්නේ උපචය ස්ථානයක්. එම ස්ථානයේ අධිපති ග්‍රහය එම ස්ථානයේ තැන්පත් වීම හරහා ඔබගේ දියුණුව උදෙසා අන් අයගේද සහයෝගය සහිතව ඔබගේම ධෛර්යයෙන් ශක්තියෙන් ඔබගේම කැපකිරීමෙන් දැන් මෙතන ශනිග්‍රහයාගේ නයිසර්ගික ගුණාංග ගත්තම ඕනම වැඩක් ඕනම බරක් අරගෙන කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබගේ හැකියාවන් කුසලතාවයන් ඔබගේ අරමුණු සඵල වෙනකන් ඒ අරමුණු සාක්ෂාත් කර ගන්නකම්ම මෙහෙවන්නට පුළුවන් අවශ්‍ය ධෛර්ය ශක්තිය සහිතව වැඩ කරන්නට පුළුවන් ඊටමත් යාපත් වූ කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් නිසා ඔබගේ අරමුණු ඔස්සේ ඔබ ඉලක්ක ඔස්සේ ගමන් කරන මාවත ඒකාකාරීව පවත්වා ගන්නට එයින් ජය තහවුරු කරගන්නට ඊටමත් යාපත් වූ කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් පවතිනවා වෘශ්චික ලග්න හිමියන්ට සෙන්සුර්ග්‍රහයා තුන්වෙන්නේ එහෙම නැත්නම් මකර රාශියේ ගත කරන කාලය තුලදී. ධනු ලග්නයෙන් උපන් ඔබට සෙන්සුර්ග්‍රහයා මේ වක්‍ර ගමනින් මකර රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්දරයේ ධනස්ථානයේ විදිහට හඳුන ගන්න. නැත්නම් කුටුම්බස්ථානයේ විදිහට හඳුන ගන්න දෙවෙනි භාවයට. දෙවෙනි භාවයෙන් තමයි ඔබගේ ලග්නයට අවශ්‍ය පෝෂණය ළඟා කරලා දෙන්නේ. ඒ නිසා ආහාර පිළිබඳවත් ඒ නිවේදනයක් තියෙනවා. ඔබගේ වචනය පිළිබඳවත් නිවේදනය වන්න. ඔබගේ මූණ පිළිබඳ නිවේදනය කරන්නේ මේ සෙනසුරු ග්‍රහයා ආයත් එම දෙවෙනි භාවයේදී. ඉතින් දෙවෙනි භාවයේ පමණක් නෙමෙයි දෙවෙනි භාවයේ ගත කරන සෙනසුරු ග්‍රහයට තුන්වෙනි භාවයත් අධිපතිත්වයේ හිමි වෙනවා. තුන්වෙනි භාවය හරහා වීරයෙන් වික්‍රමෙන් ඔබගේ උත්සාහයෙන් ඔබගේ හැකියාවෙන් ඔබගේ කුසලතාවෙන් කරන වැඩ කටයුතු ගැන නිවේදනය වීමක් තියෙනවා. විශේෂයෙන් ඊට අමතරව සහෝදර සහෝදරයන් පිළිබඳවත් ඔබගේ ඇති කරන සංනිවේදන ජාලය ඔබගේ සම්බන්ධතා ජාලයන් තුන්වෙනි භාවයේ ඔස්සේ නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ කියපු සහෝදර සහෝදරයන් සහ වීරයෙන් වික්‍රමයෙන් කරන වැඩ කටයුතු වලට යම් යම් අඩාල වීම ඒ සඳහා ඔබ වෙන්දට වඩා කරන ඒ ඔබගේ උත්සාහයෙන් කරන වැඩ කටයුතු වල යම් අලසකාරී ස්වභාවයක් මතුවීමේ හැකියාවක් තියෙන නිසා සාමාන්‍ය මට්ටමේ ඒකට ඒ අලසභාවයට නතු වෙන්නට ඉඩ නොදී ඔබ වෙන්දට වඩා තවත් දුරට උත්සාහවන්ත වෙමින් ඔබගේ කටයුතු මෙහෙවනවා නම් මේ තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන් හැකියාවක් ඔබට හදා ගන්න පුළුවන් අවකාශයක් පවතිනවා. කෙසේ නමුත් දෙවෙනි භාවයට ශනිග්‍රහයා ප්‍රවිෂ්ඨ වීම ඔබ එතනදිත් ධනු ලග්න හිමියන් ඒ රාශික තත්ත්වයේ අවසාන කොටසේ ගත කරන තත්ත්වයක් තමයි අපිට දකින්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නයට සාපේක්ෂව ඒ රාශික ලග්නයේ රාශියක් පැවතුනත් විශේෂයෙන් ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ ධනුවේ මකරේ හෝ කුම්භේ නම් ඔබට එතනදිත් යම් කිසි ආයුරකින් ජන්ම ඒ රාශික තත්ත්වයකුත් මතුවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ලග්නයට සාපේක්ෂයි. ඔබගේ ලග්නයේ සඳු ග්‍රහයා තැන්පත් ස්ථානය අනුව ඒ විවිධ ආයුරින් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් තරමක් දුරට දුෂ්කර කාලයක් අවසන් කරලා ගත කරන මේ ධනු ලග්න හිමියන්ට ඔබගේ තැන්පත් ධනය ආර්ථිකමය ශක්තිය අඩු වෙන කාලයක් විදිහට තමයි ඔබ තරමක් දුරට පෞගිය මාස දෙක තුනේ ඔබ තරමක් දුරට අලු ගසලා දාලා නැගිටින්නට උත්සාහයක් දරුවා නම් නැවතත් පෙර පැවති තත්ත්වයටම ඇදලා දාන නැඹුරුවක් තමයි උදා කරලා තියෙන නිසා ඔබගේ තැන්පත් ධනය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න, වත්කම් පුළුවන් තරම් ආරක්ෂා කරගන්න, ඔබගේ පෝෂණයට සෞඛ්‍යයට අදාළ ආහාර පාන නිවැරදි ආහාර රටාවන් නිවැරදි ආහාර පාන නිසි ලෙස නිසි වේලාවට ලබා ගන්න, යහපත් වචන කතා කරන්න, විශේෂයෙන් ඔබගේ පෙනුම මනා ලෙස පවත්වා ගන්න. ඉතින් මේ කාලය තුලදී ඒ රාශික තත්ත්වයෙන් මිදුණට පස්සේ ඔබට යම් කිසි සාහනයක් ඇති කර ගන්න පුළුවන් වෙයි. මේ කියන පුරුදු පුහුණු වල ඔබ නිරත නීලිලා සිටිනවා නම් මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ ශනි ග්‍රහයමයි. ඉතින් මේ ශනි ග්‍රහයා ඔබගේ ලග්නයට තුලයි මේ අවස්ථාවේදී මේ වක්‍ර ගමනින් ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් ඒ අනුව ඔබගේ අරමුණු ඔබගේ විශේෂයෙන් ඔබගේ මොළයේ ක්‍රියාත්මක වන පැතිකඩ ඔබගේ අරමුණු ක්‍රියාත්මක වන පැතිකඩයන් වල නිතර ඒ අරමුණ වෙත
නැවත නැවත ගන්නා උත්සාහයන් දකින්නට පුළුවන් හැකියාවක් තියෙන කාලයක් විතර තමයි මේ කාලේ දකින්නට පුළුවන් වන්නේ විශේෂයෙන් ඔබගේ ගනු ලබන තීරණ තරමක් දුරට ඔබට විශ්වාසී තවත් උපදේශයන් දෙන ඔබගේ ගුරුවරයා වෙන්න පුළුවන් නැත්නම් ඔබගේ ළඟම සමීපතයා වෙන්න පුළුවන් ඔබගේ දියුණුව උදෙසා ඔබගේ සුඛය උදෙසා එහෙම නැත්නම් ඔබගේ යහ පැවැත්ම උදෙසා උපදේශයන් දෙන විශ්වාසදායී කවුරු වේ නම් ඔවුන්ගේද උපදේශ ආශිර්වාද සහිතව මේ කාලය ගත කරනවා නම් ඔබගේ අනවශ්‍ය තීරණ වලට මැදිහත් වෙලා අනවශ්‍ය හානිපාඩු වලට නතු වෙන්නට ඉඩ නොදී එයින් මිදෙන්නට එයින් මගහැරන්නට අවකාශය සකසා ගැනීමේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. කෙසේ නමුත් ඔබ ගනු ලබන තීරණ තරමදුරට සැලකිලිමත්ව ගන්න ඔබගේ සෞඛ්‍ය පිළිබඳ තරමදුරට සැලකිලිමත් වන්න විශේෂයෙන් ඔබගේ අරමුණු වෙනුවෙන් ඔබගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක කරන ඔබගේ අදහස් එවන්ස ඔබගේ තීරණ ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී තරමදුරට සැලකිලිමත් වේ කාලය ගත කරන්න. විශේෂයෙන් දෙවැන්න අධිපතිත්වය දරන මේ ශානි ග්‍රහයා ඊට අමතරව දෙවැන්න හරහා නිවේදනය කරන කුටුම්බය ධනය වගේ අවස්ථා දේවල් වලත් යම් කිසි දුර්වලතාවයක් මතුවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආහාර පානවල යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන්, නිසි වෙලාවට ආහාර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඔස්සේ නැවතත් සෞඛ්‍යය දුර්වල වෙන තත්ත්වයන්, ශරීරයේ දුර්වල වෙන මට්ටම් ඇති වෙන්න පුළුවන්. ශරීරය තුළ පවතින ආරක්ෂාව එහෙම නැත්නම් අපි කිව්වොත් ප්‍රතිශක්තිකරණය වගේ දේවල් අඩු වීමේ හැකියාවක් තියෙන නිසා මේ කාලය තුලදී මකර ලග්න හිමියන් තරමදුරට සැලකිලිමත්ව මේ කාලය ගත කළ යුතු වෙනවා. කෙසේ නමුත් ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ ධනුවේ එහෙම නැත්නම් මකරේ කුම්භේ වගේ රාශියක නම් මේ කාලේ ඔබට ලග්න ඒ රාශියකට සමානවම ජන්ම ඒ රාශියකුත් පවතින නිසා තරමදුරට කල්පනාකාරීව මේ කාලය ගත කළ යුතු වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ තරමදුරට වැඩි කාලයක් යොමු කරන්න ඔබගේ ධනය එහෙම නැත්නම් ඔබගේ වත්කම් ආරක්ෂා පිණිස ඔබ මේ කාලය යොමු කරලා ඊටම සුපරික්ෂාකාරීව ආගම දාමට සම්බන්ධව සහ අවසානයේ මම ඔබ දැනුවත් කරන්නේ ශාන්ති කර්මවල වැඩපිළිවෙළ වල නියැලෙමින් මේන් අත්විඳින අයාපත්කාරී තත්ත්වයන් වලින් මිදිලා ඒ ග්‍රහයව ශාන්ත කරගෙන ඔබගේ ශාන්තිය උදා කර ගැනීම උදෙසා කටයුතු මෙහෙවන්න ඔබ කැපවිය යුතු කාලයක් විදිහට මේ කාලය දැක ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ ශනි ග්‍රහයා. ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ කේන්දරයේ දුෂ්ට ස්ථානයක විදිහට අපි හඳුන ගන්න 12 වෙනි භාවයේ තමයි ස්වක්ෂේත්‍ර බලෙන් උනත් ගෝචරය කරනු ලබන්නේ. ඉතින් 12 වෙනි භාවයේ අධිපතිත්වය හිමි වන්නේ ශනි ග්‍රහයටමයි. 12 වෙන්නේ අධිපතිත්වයේ හිමි ශනි ග්‍රහයා එතනදීම තැන්පත් වීම හරහා විපරීත රාජ්‍යෝග තත්ත්වයක් උදා කරලා දෙනවා. ඒ නිසා අන්හය පීඩාවකට පත් කරමින් හෝ ඔබගේ අරමුණු සඵල කර ගැනීම උදෙසා කටයුතු මේවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ සමග ඔබගේ අරමුණු වෙනුවෙන් තරඟ වදින තවත් අයෙකු වේ නම් ඔවුන්ගේ අසාර්ථකත්වයක් එහෙම නැත්නම් ඔවුන්ගේ පරාජයක් හමුවේ එකවර නොසිතන අවස්ථාවක ඔබට ඔබගේ ජය තාවුරු කර ගැනීමට එහෙම නැත්නම් ඔබගේ අරමුණු සඵල කර ගන්නට අවස්ථාවක් උදා කරලා දෙන තත්ත්වයක් ඒ ඔස්සේ ඔබට නිර්මාණය කරලා දීලා තිනවා ඒ රාජ්‍යෝග තත්ත්වයක් හමුවේ. ඊට අමතරව 12 වෙන්න කියන්නේ අපිට රෝහල් ගත වීම, බන්ධනාගාර ගත වීම වගේ දේවල් කතා කරන ස්ථානය හයාපත් පැතිකඩ වලින් බලද්දී. ඊට අමතරව හානිපාඩු ගැනත් මේ 12 වෙනි භාවය හරහාම තමයි නිවේදනය කරන්නේ. ඊට අමතරව විදේශගත වීම, ගෙදරින් පිටම ගොඩක් ඈත ප්‍රදේශවල පදිංචි වීම වගේ දේවල් වෙනස් ජාතියක වෙනස් ආගමක වෙනත් භාෂාවක් කතා කරන අය සමග ඇසුරට පැමිණෙන කියන්නේ අපේ පුරුදු පුහුණු ජීවන රටාවෙන් වෙනස්ම ආකෘතියක ජීවත් වෙන පරිසරයන් මේ 12 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. නිසා ඔබ විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට මේ ඒ රාශික තත්ත්වයක මූලික අවධියේ ඉන්නේ. ඉතින් විශේෂයෙන් ඔබට යම්කිසි හානිපාඩු 2020 සිට හානිපාඩුදායක තත්ත්ව නැතිවීමේ ප්‍රවණතාවයක් පවතින්න පුළුවන්. ඉතින් මේ තවදුරටත් ඒ දිගුවක් ඔබගේ ඒ වියදම් පිළිබඳ ඔබ මනා ලෙස කළමනාකරණය කරගන්න පුළුවන් තරම් ඔබ විවේකයට අවශ්‍ය පැතිකඩ හදාගන්න. එහෙම නැත්නම් ඔබ මේ මානසික සුවය හයිමි වෙන පැතිකඩ පැමිණෙන්න පුළුවන්. අනවශ්‍ය නීතිමය ගැටලු වලට මැදිහත් වෙන්න යන්න එපා. ඒ ඔබට යහපත් ඔබගේ ප්‍රතිරූපයට හානිදායක සිදුවෙන සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙමින් ඔබ මේ අයහපත් කාලයක් විදියට ඔබ 탁සේරු කරගෙන ඒ පිළිබඳ පූර්ව අවබෝධයකින් යුතුව ඒ වෙනුවෙන් ඔබගේ ඉදිරියේදීත් මින් ඉදිරියට තවත් අවුරුදු 5කටත් පමණ කාලයක් ඉතාමත් ඕනෑකමින්
ආගම දාම සමග සහ දානමාන කටයුතු සහ අවසානයේ මම පවසනේ ශාන්ති කර්මවල නියැලෙමින් ඔබගේ ඒ ඇතිවිය හැකි අනිටු ප්‍රතිවිපාක වලින් මිදිලා ඔබගේ ජීවිතය සෞභාග්‍ය කරා ගෙනියන්නට අවශ්‍ය පැතිකඩ ඔබගේ උත්සාහයෙන් සකසා ගත යුතු වෙනවාමයි කුම්භ ලග්න හිමියන්. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙන්නේ අධිපතිත්වය සහ 11 වෙන්නේ අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයට. ඉතින් 11 වෙන්න යනු යාපත් භාවයක්. 11 වෙන්න හරහා අපගේ උත්සාහයෙන් අපගේ දියුණුව පිණිස කරන වැඩ කටයුතු මේ ශනි ග්‍රහය හරහා නිවේදනය වීමකට යන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඊටමත් කැපවීමෙන් වේසමාංශින් ඔබගේ අරමුණු සඵල කර ගැනීම උදෙසා ඔබටම සෝත්සාහයෙන් ගන්නා උත්සාහයන් සඵල කර ගන්නට පුළුවන් හැකියාවක් මේ 11 වැනි භාවයේ අධිපතිත්වය හරහා සහ එම ස්ථානයේම තැන්පත් වීම හරහා ඔබට උදා කරලා දීලා තියෙනවා. කෙසේ නමුත් මේ 12 වෙනි භාවය කියන්නේ දුෂ්ට ස්ථානයක්. ඒ ස්ථානයේ අධිපතිත්වය හිමිවන්නේ ශනි ග්‍රහයටමයි. ඔබගේ ලග්නයට සාපේක්ෂව ඔබගේ ශරීර සෞඛ්‍ය දුර්වල කිරීම, එහෙම නැත්නම් ඔබට හානි පාඩුදායක සිදුවීම් වගේ දේවල් මේ 12 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරන්නේ. එහෙම නැත්නම් විදේශගත වීම පවා 12 වෙනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඔබ විදේශගත වෙලා නව ආදායම් උපයන්න යම්කිසි සැලසුමක යම්කිසි ක්‍රියාමාර්ගයක නියැලිලා එහෙම නැත්නම් එහි බලාපොරොත්තුවකින් හිටියනම් ඒ සඵල කරගන්නට යාපත් වූ කාලයක් විතර මේ කාලය ඔබට උපයෝගී කරගන්න පුළුවන් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් නව ආදායම් මාර්ග උපයන්න ඔබගේ අරමුණු සඵල කරන්න නොනවතින උත්සාහයක් හමුවේ ඔබගේ ජය තාවුරු කරගන්නට පුළුවන්. ඊටමත් කැපවීමෙන් වේසමාංශින් වැඩ කර හැකි කාලයක් විදිහට මීන ලග්න හිමියන්ට ශනි ග්‍රහය 11 වෙනිදා ගත කරන කාලය දක්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ ආදායම් තත්ත්ව එහෙම නැත්නම් ඒ ලබන ප්‍රතිලාභයන් හමුවේ ඔබ තෘප්තිමත් භාවයකට පත් කරන අවස්ථාවන් හැමතිස්සෙම ලැබෙයි යන අපේක්ෂාවෙන් පසු වෙන්න එපා. මොකද 12 වෙනි අධිපතිත්වයේ හමුවේ ඒ ආදායම් තත්ත්ව අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ලබන ප්‍රතිලාභයන් අඩු වෙන්න පුළුවන්. කෙසේ නමුත් මම මේකයි පෙරදිත් මතක් කරේ. ඒ නොනවතන උත්සාහයන් සහිතව ඒ කටයුතු වෙනුවෙන් කැප වෙන්න පුළුවන් ඊටමත් ධෛර්ය සම්පන්න කාලයක් විදියට මීන ලග්න හිමියන්ට ශනි ග්‍රහය 11 වෙනිදා ගත කරන කාලය දක්නට පුළුවන් නිසා ඔබගේ ජය තාහුරු කරගන්නට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා යයි මමද ප්‍රාර්ථනා කරනවා. හොඳයි, මේ බැලුවේ ඔබගේ ලග්නයට කොහොමද මේ ශනි ග්‍රහය වක්‍ර ගමනින් මකර රාශියට ප්‍රවිෂ්ඨ වීම සමග සහ ජනවාරි 17 වෙනිදා දක්වා, ඒ කියන්නේ 2023 ජනවාරි 17 වෙනිදා දක්වා ශනි ග්‍රහය මකර රාශියේ ගත කරන කාලය තුලදී කෙසේද ඔබගේ ලග්නයට බලපෑම් කරන්න කියලා ඉතින් අපි මේ වීඩියෝයේ මුල් කොටසේදී ලංකාවට ඇතිවන යම් බලපෑමක කෙටි විස්තරයකට ගියා. ඉතින් ඒ தත්ත්වය සහ විශේෂයෙන් මේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් වල ඉන්න අයට මම මේ මින් අනුතුරුව දක්වන ශාන්ති කර්ම වල යෙදෙමින් ඒ தත්ත්ව වලින් ඒ ග්‍රහයාගේ අකටයුතුකම් අයාපත්කම් වලින් මිදිලා ශාන්තිය උදා කර ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම නැවත වතාවක් මතක් කරනවා. ඉතින් මෙතනදී අපිට දකින්නට පුළුවන් මිථුන ලග්න හිමියන්ට ශනි ග්‍රහය 8 වැන්නේ ගෝචරය කරා. ඊට අමතරව සිංහ ලග්න හිමියන්ට 6 වැන්නේත් කුම්භ ලග්න හිමියන්ට 12 වැන්නේත් ගත කරා. මේ දුෂ්ට ස්ථානයන් වල ශනි ග්‍රහය ගෝචරය කිරීම හරහා ඔබට ඇතිවන අනිටු විපාක ඇති කරන ලග්න. ඊට අමතරව ලග්න ඒ රාෂ්ටකයේ පවතිනවා ධනු, මකර, කුම්භ ලග්න හිමියන්ට. ඊට අමතරව ඔබගේ සඳු ග්‍රහයා එම රාශිවලම තැන්පත් වෙලා ඉන්නවා නම් ජන්ම ඒ රාෂ්ටකයත් මේ ලග්න ඒ රාෂ්ටකයත් සමගම ඔබට ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මිථුන ලග්නය හිමියන්ට ලග්න අෂ්ටම ඒ රාෂ්ටකයත් ලග්නය තුල විශේෂයෙන් මිථුන ලග්නය තුල සඳු ග්‍රහයක් තැන්පත් වෙලා ඉතනම් ජන්ම අෂ්ටමයේ රාශියකත් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කියපු රාශි, ඒ කියන්නේ නැවත වතාවක් මතක් කරොත් මිථුන, සිංහ, කුම්භ, ධනු, මකර කියන රාශි වල ලග්නය කරගත්ත ඔබ අනිවාර්යයෙන් මේ අනුතුරුව කියන ශාන්ති කර්ම වල නියැලෙනවා නම් එයින් අත්මි දෙන්නට අවශ්‍ය ඔබගේ කුසලයේ වැඩි කරගන්නට, ඒ අවශ්‍ය ආශිර්වාදය වැඩි කරගන්නට ඔබට හැකියාවක් පවතිනවා. ඉතින් ඒ සඳහා ශනි ග්‍රහයාට 6 දිනය විදිහට අපිට දකින්නට හඳුනගන්නේ සෙනසුරාදා දිනය, ශනි දිනය. ඉතින් මේ ශනි දින ශනි හෝරාව එළඹෙන්නේ උදෑසන 6 සිට 7 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වාත්. ඉතින් මේ කාලය තුල අඩ අඳුරක් එහෙම නැත්නම් ආලෝකයේ අඩු ස්වභාවයක් පවතින්නේ. ඉතින් අපිට ආලෝක පූජාවන් කරන්න පුළුවන්. ඒ සඳහා බටහිර දිශාවට
තිරය යොමු කරලා ගිතෙල් පානක් දැල්වලා ශනි ග්‍රහයන්ගෙන් එළඹෙන අපල වලින් මිදෙන්න ආශිර්වාදයක් පතන්න පුළුවන්. බෞද්ධ වත් පිළිවෙත්වල යෙදෙනවා නම් භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වා, බෝධි පූජා පවත්වා, බෝධින් වහන්සේ අභියස බටහිර දිශාවේ නිල් මල් ටිකක් පූජා කරලා, කිරි වීදුර පූජා කරලා, බටහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා අපිට මේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න පුළුවන්. සෙන්සුරු ග්‍රහයට අයත් ශාකය විදිහට අපි හඳුනගන්නේ නුග ශාකය. ඉතින් නුග ශාකයක් ඉදිරියේ මේ ආකාරයෙන්ම වූ බටහිර දිශාවට පානක් දැල්වලා අපිට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නිල් මල් ටිකක් නිල් පාට කොඩි වල පූජා කරලා. ඊට අමතරව ඒ සඳහා භාවිතා කිරීමට අපිට පුළුවන් ශනි ග්‍රහයට අපි ආශිර්වාද ඉල්ලා අපි ගායනා කරන ස්තෝත්‍රය ගායනා කරන්න නීලංජනං සම්භාෂං ජයපුත්තං යමග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්පූෂං තන්නමාමි ශනිශ්චරම් කියන ශ්ලෝකය ගායනා කරලා ස්තෝත්‍රය ගායනා කළා අපිට ආශිර්වාද ඉල්ලීමේ හැකියාවක් තියෙනවා. සෙන්සුරු ගායකයන් පැමිණෙන අපල වලින් අත්මිතින්නට අපිට ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනාවෙන් යුතුව. ඊට අමතරව ඇවතුම් පැවතුම් මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් රෝගී අයට, දුප්පත් අයට, යාචකයන්ට, වයෝවෘද්ධ අයට, ආබාධිත අයට ඔබට පුළුවන් ආකාරයේ දාන වේලාවක් ආහාර වලින් එහෙම නැත්නම් කුමන හෝ පරිත්‍යාගයකින් ඔවුන්ගේ පෝෂණ උදෙසා කුමන හෝ දානමාන කටයුතු වල නියැලෙනවා නම් එය වඩා යහපත්. ඊට අමතරව ශනි දිනයකදී අර උදෑසන 6ත් 7ත් අතර කාලෙදී ගිතෙල් මිශ්‍ර කිරිබතක් හදලා විශේෂයෙන් කිරිබත් ගුලි 8ක් අපිට හදා ගන්න පුළුවන් නම් ඒ 8ටම ගිතෙල් පොඟවලා පාන් තිරයක් ගිල්වලා පාන් දැල්වලා කපුටන්ට ඒ ආහාරය ඒ කිරිබත් දාණය ලබා දෙන්න පුළුවන් නම් එයත් යාපත් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් මේ කපුටා සෙන්සුරු ග්‍රහයාගේ වාහනයේ විදිහට අපි හඳුන ගන්න නිසා. ඉතින් සෙන්සුරු ග්‍රහයාගෙන් පැමිණෙන අපල වලින් අත්මි දෙන්න පුළුවන් ඔබට විශේෂයෙන් අර මං හියතකී අර වයෝවෘද්ධ ආබාධිත යාචක වගේ අයට කළු ඇඳුම්, තද නිල් වගේ ඇඳුම් දන් දීම හරහා විශේෂයෙන් ඔබ ශනි ග්‍රහයකින් අපලයකින් ඉන්නවා නම් විශේෂයෙන් කළු සහ තද නිල් වැනි වර්ණ ඔබ තරමදුරට භාවිතයෙන් අඩු කරනවා නම් වඩාත් යාපත් විදියට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔය වගේ කරුණු කාරණාවල යෙදෙමින් මේ සෙන්සුරු ගායකයන් පැමිණෙන අපල වලින් අත්මි දෙන්නට ඔබ කටයුතු කරනවා නම් තරමක් දුරට සහනයක් අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේම ඉදිරියේදී යෙදීමට නියමිත තවත් රාශි මාරුවක් එහෙම නැත්නම් ග්‍රහයන්ගේ රාශි මාරුවක් පිළිබඳව ඔබ දැනුවත් කරන අභිලාෂයෙන් යුතුව මෙම සක්වල YouTube channel එක සමග සම්බන්ධ වෙලා නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉන්න ලංකා වාසී සහ මොකද විශේෂයෙන් විදේශගත අය පවා මට ඇමතුම් ලබා දෙනවා. ඉතින් ලෝකවාසී ඔබවත් නැවතත් හමු වෙන අපේක්ෂාවෙන් යුතුව මේ channel එක සමග නිරන්තරයෙන් රැඳී සිටින ලෙසත් ආයතනයෙන් යුතුව මම ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.